Buddhaṃ saranam gacchāmi Dhammaṃ saranam gacchāmi Saṅghāṃ saranam gacchāmi Dutiyaṃ-api Buddhaṃ saranam gacchāmi Dutiyaṃ-api Dhammaṃ saranam gacchāmi Dutiyaṃ-api Saṅghāṃ saranam gacchāmi Tattiyaṃ-api Buddhaṃ saranam gacchāmi Tattiyaṃ-api Dhammaṃ saranam gacchāmi Tattiyaṃ-api Saṅghāṃ saranam gacchāmi Sarana gamanaṃ sampurnaṃ Pānātipātā vērmani sikkhapadam samādhiyāmi Adinādāna vērmani sikkhapadam samādhiyāmi Kāmesu miccācārā vērmani sikkhapadam samādhiyāmi Sādā vērmani sikkhapadam samādhiyāmi Surāmērā majjapamā daṭṭhāna vērmani sikkhapadam samādhiyāmi Saranena saddhena pañcasīlaṃ dhammaṃ sādhukaṃ surakkhitam gatvā අපමාදේන සම්පාදේත සම ශ්‍රද්ධාවෙන් යුක්තව දානය පිළියෙල කළා. විශේෂයෙන් මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා මේ වෙලාවේදී පිළිකර බුද්ධ පූජාව මෑණියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් ඒ වගේම තමන් නමින් මිය පරලෝකීය සියලු ඥාති හිතයිසින් සිහිපත් කරගෙන එහෙම දෙනාටම පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තු වෙන දානය පිළියෙල කළා. ඒ වගේම අවශ්‍ය කරන ද්‍රව්‍ය පිළියෙල කරලා ද්‍රව්‍යමය වශයෙන් පූජාව පවත්වනවා. මේ විදිහට පිළියෙල කර බුද්ධ පූජාව ආර්ය මහා සංඝරත්නයට සංඝ සතු කරන පූජා කරන්න බලාපොරොත්තු වෙන පිළියෙල කරේ. ඒ වගේම ඒ පිළියෙල කර දාන වස්තුව ඒ අග්‍රභාගයේ බුද්ධ පූජා වශයෙන් පිළියෙල කළා. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන මූලික වශයෙන් එනිසා අපි හැමදෙනාම එකට එකතු වෙලා තුන් ලෝකාග්‍රව අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත සම්බුද්ධ ගුණ සිහිපත් කරගෙන බුද්ධාලම්බන ප්‍රේතෙන් බුද්ධ ගෞරවයෙන් යුක්තව බුදු ගුණ වන්දනා කරලා ඒ වගේම අනන්ත අපරිමිත සදහම් ගුණ සදහම් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරගෙන සදහම් ගුණ වන්දනා කරලා ඒ වගේම අනන්ත අපරිමිත සංඝ ගුණ සංඝ ගෞරවයෙන් යුක්තව සිහිපත් කරගෙන සංඝ ගුණත් වන්දනා කරලා පිළියෙල කර බුද්ධ පූජාව අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරන් වහන්සේට උදාහරණ දානය පූජා කරනවා කියන ගෞරවණීය චේතනා පෙරටු කරගෙන ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ගාථා කියලා වන්දනා කර පූජා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථේ සද්ධා දේව මනසානං බුද්ධෝ භගවති බුද්ධං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දෙට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ
පරයිග පංචත්තං වේදිතබ්බ විඤ්ඤාණේතේ ධම්මං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු සාවක සංඝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සතේ සංඝං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්පඨානේසු පදෙන්ඨිතං සාරේරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසල සම්පතිං පූජයාමි මුනින්දස්ස ශ්‍රීපාද සරෝරහේ පූජේමි බුද්ධං කුසමේනනේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුම්භං මිලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාශ භවං අධිවාසේනෝ භන්තේ පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම අධිවාසේනෝ භන්තේ භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම අධිවාසේනෝ භන්තේ කච්චකං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම ඉමාය බුද්ධ පූජාය කතාය සුද්ධ චේතසා චිරාන්තෙට්ඨතු සද්ධම්මෝ ලෝකෝ හෝතු සුඛී සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පද්දයා සාදු 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 සද්දින පුණ්‍යානුමෝදනාව කරන්නේ දැනට අවුරුදු 12කට පෙර අභව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් ගම්පති වලපනේ මාලයද්‍යවසමේ WMTP බණ්ඩාර මැතිතුමාගේ දයාබර ස්වාමී දියණිය වූ වීරසිංහ මුදියන්සේලාගේ හීමැණිකේ මහත්මිය 2021 අගෝස්තු මාස 24 වෙනි දින අභව ප්‍රාප්ත වීම නිමිත්තෙන් එතුමියට පින් අනුමෝදන් කරන්නයි සූදානම්. එතුමියගේ උපන්දිනය 1925 මාර්තු 25 වෙනිදා. මේ වෙනකොට අවුරුදු 97ක් ජීවතුන් අතර ඉඳලා තියෙනවා. ඉතින් දරුවන් 10 දෙනෙක් ඉඳලා ඉන්නවා මෑණියන් වහන්සේට. වෛද්‍ය, ඒ වගේම ඉංජිනේරු, පරිපාලන හා ගුරු වෘත්තියට අදාළ සේවාවන් වල වැඩ කරන බොහොම වැදගත් දරු පිරිසකගේ මෑණියන් වහන්සේ කෙනෙක්. ඊටාම ශ්‍රේෂ්ඨ මෑණි කෙනෙක් හැටියට මේ දිහා බලපුවම අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම මෑණියන් වහන්සේ බොහෝම ගුණවත්, ගුණ ධර්මයෙන් යුක්ත, ගුණ ධර්මයට ලැබි
ගුණගරුක මෑණියන් වහන්සේ කෙනෙක්. නිරන්තරයෙන්ම දාන ආදී පින්කම් කරමින් සීලාදී ගුණධර්ම හොඳට ආරක්ෂා කරමින් විනයගරුක ශික්ෂාකාමී ජීවිතයක් ගත කරපු උදාර මාතාවක් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන් මෑණියන් වහන්සේ. ඒ වගේම සමාජයේ උපකාර ලැබිය යුතු බොහෝ අයට Tamanට පුළුවන් ආකාරයෙන් පුළුවන් උපරිම ආකාරයෙන් උදව් උපකාර කරමින් ඒ අයගේ ආදරයට ගෞරවයට ලක් වෙච්ච මාතාවක්. ඒ වගේම තම ස්වාමි පුත්‍රයන්ගේ රාජකාරී කටයුතු වලදී Tamanට පුළුවන් සෑම ආකාරයෙන්ම උදව් උපකාර කරමින් ඒ වගේම නිවසේ තියෙන සියලු කටයුතු පොදු මහත් කටයුතු අනලස්ව ඉටු කරමින් ඊටාම යහපත් මාතාවක් හැටියට ආදර්ශමත් මාතාවක් හැටියට මෑණියන් වහන්සේ කටයුතු කළා ජීවිතුන් අතර ඉන්න කාලයේදී. මෑණියන් වහන්සේගේ සාර්ථක ජීවිතේ ආදර්ශමත් ජීවිතේ බොහෝම හොඳ ආදර්ශයක් වෙනවා දරුවන්ට. දරුවන්ගේ යහපත පිණිස මෑණියන්ගේ තියෙන සත්පුරුෂ ගුණධර්ම නිසාම තමයි හොඳ දරුවන් බිහි වෙන්නේ. ඒකට ඒ දරුවන්ගේ දිහා බලපුවාම මෑණියන් වහන්සේගේ ගුණ දකින්න අපිට පුළුවන්කම තියෙනවා. උදාර මාතාවක් හැටියට අපි දකිනවා. මෑණියන් වහන්සේ වෙනුවෙන් මේ පින්කම සංවිධානය කළේ ඉතින් උදාර මාතාවක් මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට පින්කම සංවිධානය කළේ. ඒ සම්බන්ධයෙන් අද දවසේ මේ දානේ ආර්ය මහා සංඝරත්නයට සංඝ සතුකට පූජා කරන සංඝිකව පූජා කරන මහා දානයක් හැටියට සත්පුරුෂ දානයක් හැටියට පූජා කරන්නයි හැමදිනම දරුවන් හැටියට ඥාති හිතයිසින් හැටියට අසල්වැසියන් හැටියට සූදානම් වෙන්නේ ආර්ය මහා සංඝරත්නයත් සමග. ඒ නිසා මේ කටයුතු අපි ආකාරයෙන් සිදු කරන්නටයි අපේක්ෂා කරන්නේ. සම්බන්ධ වෙන හැමදෙනාටම ඥාති හිතයිසින් හැමදෙනාමත් මේවට සම්බන්ධ වෙනවා. අද දවසේ හැටියට එහෙම හැමදෙනාටම සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ. බොහෝ ආකාරයේ මොකද මේ කාලයේ තියෙන ස්වභාවය පරිසර ස්වභාවය හැමදෙනාටම එකතු වෙලා පින්කම් කරන්න හොඳ කාලයකුත් නෙවෙයි. පින්කම් කරන්නවත් ඒ වගේම කිසිම දෙයකට එකතු වෙලා කටයුතු කරන්න බෑ. ඒකේ අපහසුතාවයක් තියෙනවා. ඒ අපහසුතාවයේ මත අපි පුළුවන් ආකාරයට මේ කටයුතු කරන්න. ඒ හැකි ආකාරයට. එතකොට එහෙම සිද්ධ කිරීමෙන් අපේ කටයුත්ත අපිට පින් අනුමෝදන් කිරීමේ වුමනාවේ අවශ්‍යතාවය අපි නවත්තලා නැහැ. අපි ඒක කරනවා කොහොමද? ඒ නිසා හැමදෙනාම හොඳ අවස්ථාවක් උදා කරගත්තේ මේ වෙලාවේදී. පොද සියලු දෙනාටම එකට එකතු වෙලා කරන්න බැරි වුණත් අවශ්‍ය කාරණය ඒ ආකාරයෙන්ම අඩුවක් නැතුව වෙනසක් නැතුව අපි ඉෂ්ට සිද්ධ කරනවා මෑණියන් වහන්සේ වෙනුවෙන්. පින් අනුමෝදන් කිරීමේ කාර්යය ඉතා වැදගත් දෙයක්. එතකොට මේ කළගුණ සැලකීමේ පින්කමක්. මෑණියන් හැටියට මෑණියන් වහන්සේට උපකාර කරන වෙන ක්‍රමයක් නැහැනේ. වෙන විදිහක් නැහැ කරන්න. මේ දැන් ඉන්න කාලෙදී නම් සියලු උපස්ථාන කරන්න පුළුවන්. හැම උපස්ථානයක්ම කිරීමේ හැකියාව තියෙනවා. ඒ වුණාට දැන් ඒක කරන්න බෑ. දැන් ඉතින් කරන්න තියෙන්නේ මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කිරීම තමයි සිද්ධ කරන්නේ. බුදුහාඳුරු සඳහන් කළා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා කාරණයක්. කලගුණ දන්න අයත් කලගුණ සලකන අයත් බොහෝම දුර්ලභයි කියලා බුදුහාඳුරු පෙන්වන්න දීලා තියෙනවා. කලගුණ දන්න අය කලගුණ සලකන අය. දැන් මේ කාර්යයත් කලගුණ දන්න කලගුණ දරුවන් සලකන දරුවන්ගේ යුතුයකමක් හැටියට මේක කරන්නේ. දැන් බුදුහාඳුරු ඒකේ යුතුයකමක් හැටියට පෙන්වලා දීලා තියෙනවානේ. මූලික යුතුයකමක් හැටියට පෙන්වලා දුන්නා. අපිට යුතුයකම් පිළිබඳව පෙන්වලා දීපු සූත්‍රයක් තියෙනවා හැමදෙනාම දන්න එක. ඒක මතකයක් ඇති දිනවද මතකයක් එහෙම? සිංහාලක සූත්‍රයේදී පෙන්වලා දෙනවානේ. සිංහාලක සූත්‍රයේදී යුතුයකමක් හැටියට මව්පියන් කළ යුතු යුතුයකමක් හැටියට මේක පෙන්වලා දෙනවා. ඒ යුතුයකම අපි
හොඳට ඉෂ්ට සිද්ධ කරනවා. යුතුයකම. මොකද මේ යුතුයකම හොඳට ඉෂ්ට සිද්ධ කරනවා කියලා කියන්නේ මේක අනිත් අය නැති වුණත් ඒක හිම කරනවානේ. අම්මා තාත්තා විතරක් නෙමෙයි වෙන කවුරු නැති වුණත් ඒක කරනවා. සමහරලාට සුරතලෙක් නැති වුණත් එහෙම පින් අනුමෝදන් කරනවා. මොකද ඒක අපේ අය බොහෝ වෙලාවට ඒ තරමට වුණාවෙන් ඒ දේ කරනවා. මව්පියන් විශේෂ විතරක් නෙමෙයි බුදුහාඳුරෝ එක යුතුයකමක් හැටියට පෙන්ලා දුන්නේ මව්පියන් සඳහා. මව්පියන් වෙනුවෙන් කළ යුතු යුතුයකමක් හැටියට. නමුත් ඒක තවදුරටත් එහා ගිහිල්ලා මේ හැමදෙනාටම තමන් නාමයෙන් මිය පරලෝකීය සමානට යාළුවෝ හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්, ගමේ අය වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, ඥාති හිතයිසින් පරම්පරාවේ අය, ගමේ පළාතේ අය සමහරට මේ මිය ගිය හැමදෙනා වෙනුවෙන් මිය ගිය ඥාති හිතයිසින් විතරක් නෙමෙයි තවදුරටත් එහා ගිහින් පෙර ජීවිතවලදී තමන්ට මව් වෙච්ච, පිය වෙච්ච හැමදෙනාටමත් පින් අනුමෝදන් කරනවා. එහෙම එකක් තියෙනවා. එතකොට බුදුහාඳුරෝ සඳහන් කළේ අපට මව නොවෙච්ච කෙනෙක්, පියා නොවෙච්ච කෙනෙක් මේ ලෝක ධාතු වල හොයාගන්න බෑ කියලා. එහෙම හැමදෙනාටම පින් අනුමෝදන් කරන්නට වුමනාවක් අපි තුර ඇති වෙනවා. අපි එහෙම කරනවා. ඒක බොහොම වැදගත්. එනිසා මේ හැමදෙනාම දරුවන් හැටියට බොහොම ගෞරවනීය පවුලක් හැටියට හැදිලා වැඩිලා ඒ දරුවන් බොහොම ගෞරවනීය ලෙස ඒ මව් මෑණියන්ට ඒ වගේම පියාණන් වහන්සේට මේ විදිහට පින් අනුමෝදන් කිරීමේ වමනාව ඇති කරගෙන මේ දේ කරන්නේ. ඒක හරි වැදගත්. ඉතින් මේක බුද්ධ කාලේ ඉඳලා සිද්ධ වෙන එකක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තමයි මේක පටන් ගත්තේ මේ විදිහේ පින් අනුමෝදන් කිරීම. අද ඊයේ එකක් නෙවෙයි. ඉතින් මේක දැන් සිරිතක් හැටියට අනිවාර්යෙන් කරන්නට පෙළඹෙනවා. මේක නොකල හිටියොත් මොකද වෙන්නේ? දැන් මේ දින 7න් කියලා නම් බුදුහාඳුරෝ සඳහන් කළා නෑ. හැබැයි නොකල හිටියොත් මොකද වෙන්නේ? දැන් මේක නොකරොත් එහෙම අද මෑණියන් වහන්සේට මෙහෙම පින් අවශ්‍යයි කියලා ආද 7 දවසකින් පින් දෙන්නේ කියලා එහෙම ඉල්ලීමක් කරලා තිබුණාද? එහෙම ඉල්ලීමක් කරලා තියෙනවද මෑණියන් වහන්සේ? එහෙම එකක් මං හිතන්නේ නෑ. එහෙම කිව්වසමකුත් නැහැ. එහෙම පොරොන්දුකුත් නැහැ. නොකරොත් දඩ ගහනවා කියලා කිව්කුත් නැහැ. එහෙම නැත්තම් තනතුරෙන් පහ කරනවා කියලා කිව්කුත් නැහැ මේක නකොලොත්. එහෙම ඒවා නැහැ නේ මොකක්වත්. දඩ ගහනවා කියන්නේ දැන් සමහර ඒවා කරන්නේ දඩ ගැහුවොත් නේ පොලිසියෙන් අල්ලනවා නන්නේ. එහෙම නැත්තම් සමහර ඒවා කරන්නේ අනිසි බලපෑම ඇති වෙනවා කියන. හැබැයි ඒකට නම් ටිකක් බය තියෙන සමහරව නේද? මේක කරේ නැත්තම් සමහර අයගේ බයක් තියෙන මේ අනිසි බලපෑම ඇති වෙයි කියලා මේ නොපෙනෙන බලවේග ඔස්සේ පුහුණු වෙයි නැත්තම් මේ එහෙම එකක් නම් තියෙන සමහර අයට බයක්. ඒ වගේම වෙන දෙයක් නෑ. දැන් මෙතන නම් එහෙම බයක් ඇති වෙන්නේ නෑ. දන්න කියන අය ඔක්කොම ඉන්නේ. නිසා එහෙම බයකුත් නෑ. මෑණියන් වහන්සේ එහෙම කාර්යදර කරන කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා එහෙම බයක් ඇත්තෙත් නැහැ. මේක කරන්නේ මොකක්ද එහෙනම්? මූලික වශයෙන් තියෙනවා එකක් සමාජ සම්මතයක් තියෙනවා. අනිත් එක නොකළොත් එහෙම තමන්ගේ හිතට වද දීමක් ඉන්න පටන් ගන්නවා නේද? තමන්ගේ හිතවලටම තමන්ගේ සිත් වද දෙන්න පටන් ගන්නවා. මේ මෑණියන් වහන්සේට මෙහෙම පින්කමක් වත් කරේ නේ. සමාජයේ හැමතැනමත් මේක ප්‍රචලිත වෙලා තියෙන සම්මතයක් හැටියට තියෙන දෙයක්. අපි කලේ නැහැ කියලා තමන්ගේ සිත් තමන්ට වද දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් මිදෙන්නත් පුළුවන්. සමාජයේ ඉන්න අනිත් අයත් බලනවානේ. එහෙම නේද? සමාජයේ අනිත් අයත් බලනවා මේ බලන්නකෝ අම්ම නැති වුණා කිසිම ගාණක් නැහැ. පින්කමක් වත් කරේ නැහැ. ඒක සමාජයෙන්ුත් කියන්න පටන් ගන්නවා. එතකොට ඒකෙනුත් මිදෙනවා මේ වගේ දෙයක් කරන්න පටන් ගත්තාම මෙහෙම කරපුවාන් පස්සේ තමන්ගේ සිතට බොහොම සතුටුයි. අපි කොහොම හරි පින් අනුමෝදන් කරන වැඩේ කරානේ කියලා. ඒ පින්කම කළාන්නේ කියලා හැමදෙනාටම සතුටක් දැනෙනවා. ඒක ඇති වෙන්නේ නැහැ නොකර හිටියොත් එහෙම. නොකර හිටියොත් වෙන්නේ නැහැ. සමාජයෙන්ුත් ගෞරවනීය තත්ත්වයේ ඇති වෙන පවුලටම ඒ ගෞරවය ලැබෙනවා. සමාජයෙන්ුත් කොහොම හරි මේ අය ඒ පින්කම කළා කියලා. දැන් හැමෝම ගමේ අය සමාජයේ ඉන්න හැමෝම එකට සම්බන්ධ නොකරගත්තට නමුත් සමාජයේ හිත නිදහස් කරගන්න පුළුවන් මෙහෙම කළා කියලා දැනෙනවා ඒගොල්ලන්ට. නවත්තන්න බෑනේ ඒක දැනෙනවා. ඒකට කියන්නත් පුළුවන් බය නැතුව බොරු කියන්නේ නැතුව කියන්න පුළුවන් අපි එහෙම කළා කියලා. ඒ නිසා ඒ කාරණේදී ඔන විදිහට සමාජයෙන් ගැරහුම් ලැබෙන එක නැති වෙලා ගෞරවය ආරක්ෂා කරන මෙතන. ඊළඟට මෑණියන් වහන්සේ නැති වුණාම මේ
මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. පින් අවශ්‍යද නැද්ද කියලා දන්නේ නැහැ. සමහරවිට එහෙම දැනුමක් නැතුව ඇතිනේ එහෙම කියවිලා කිව්වද පින් ඕනි කියලා එහෙම මොකක් වන්නේ. හීනෙන්වත් ඇවිල්ලා සමහරවිට කියනවනේ සමහරවිට පින් අවශ්‍යයි කියලා සමහර අය. මේ සමහර අය ටිකම එහෙම ඇවිල්ලා කියන පින් ඕනි කියලා. එහෙම එකක් කියලා තියනවද නැහනේ. එහෙම කියලා නැහැ. එතකොට එහෙනම් පින් අවශ්‍යතාවයක් ගැන කියලාත් නැහැ නේ අනිවාර්යෙන් හොඳ තැනක උපදිලා ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. හැමෝම විශ්වාස කරනවා. මං හිතන විදිහට හොඳ තැනක දැන් අපිට තොර දීලා තියෙන තොරතුරුත් එක්ක බලපුවම අපිත් එක්ක අපි ඉතින් පෞද්ගලිකව දැකලා කතා බහ කරලා ඉසුරු කරලා කොහොමද කියලා දන්නේ නැහැ. නමුත් පෞලේ අනිත් අය දිහා බලපුවම අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ කෙනෙක් කියලා හොඳ කෙනෙක් කියලා. හොඳ නැත්නම් අපිට එහෙම ඇවිල්ලා කියන්නේත් නැහැ. පරිසරය දිහා බලපුවාම ඉන්න අනිත් අය දිහා බලපුවාම හොඳයි කියලා පේන්නේත් නැහැ. නමුත් මෙතන මේ තොරතුරු දිහා බලපුවාම අනිවාර්යයෙන් ඉතාම හොඳ මෑණි කෙනෙක්, ගෞරවනීය මෑණි කෙනෙක්. ඒ නිසා තමයි බොහොම ආදරයෙන්, බොහොම වුණාවෙන් මේ සඳහා පින් අනුමෝදන් කිරීමේ කටයුතු පවා ඕනෑකමෙන් කරන්න උත්සාහ කරන්නේ. ඒ මෑණියන් වහන්සේගේ තියෙන ගුණය හොඳකම නිසාම. එතකොට ඒ හොඳ මෑණි කෙනෙක් අනිවාර්යයෙන්ම හොඳ තැනකට යනවා මිසක් නරක තැනක උප්පත්තියට යන්නේ නැහැ. එතකොට ඒ උප්පත්තිය හොඳ තැනක්. හොඳ තැනක් එතකොට එහෙම කෙනෙකුට පින් අවශ්‍යතාවයක් ගැන ලොකුවට කියන්නේ නැහැ. බුදුහාඳුරුත් එහෙම පෙන්වන්නේ නැහැ. හැම තැන්වලට පින් එහෙම ආයෙත් පින් අවශ්‍යයි කියලා. ජානුසෝනේ බ්‍රාහ්මණයක් දවසක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ අපි මේ විදිහට පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් කිරීමෙන් වැඩක් වෙනවද කියලා අහනවා. එහෙම අහුවාම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ස්ථානයේ හිටියොත් අනුමෝදන් වෙනවා, අස්ථානයේ හිටියොත් අනුමෝදන් වෙන්නේ නැහැ කියලා. ඉතින් මට මේක තේරෙන්නේ නැහැ කියලා ජානුසෝනි බ්‍රාහ්මණයා කියන මට මේක තේරෙන්නේ නැහැ, මට වැටහෙන්නේ නැහැ මේ. ස්ථානය මොකද්ද කියලා දන්නෙත් නැහැ, මං අස්ථානය මොකද්ද කියලා දන්නෙත් නැහැ. මේක මට කියලා දෙන්න කිව්වා. ඒ ගමනේ බුදුහාඳුරෝ සඳහන් කළා අස්ථාන නම් එකක්, අස්ථාන ගොඩක්. පින් අනුමෝදන් නොවන තැන් ගොඩක් තියෙනවා. ජානුසෝනි බ්‍රාහ්මණයාට මේ අස්ථාන ගොඩක් ගැන කියනවා. අනුසලෝකයේ බුදුනොත් දන්නේ නැහැ ඉතින් කාටවත් එහෙම දැනෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ දැන් මේ වෙලාව මම කුසක ඉපදිලා නම් ඉතින් අනිවාර්යෙන් කොහරි මම කුසක තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා කොහොමවත් තේරෙන්නේ නැහැ. සමහරලාට මතක තියෙන්නත් පුළුවන්. නමුත් මම උසේ ඉන්නකොට එහෙම මතක තියෙන්න පුළුවන්. සිතන්නේ වැඩ කරන්නේ. ඒ නිසා මතකයක් තියෙන්න පුළුවන්. ඒත් ඉතින් අපිට සම්බන්ධ වෙන ක්‍රමයක් නෑ අපි දන්නේ. ඒ නිසා මම කුසක ඉන්න කෙනෙක් වුණොත් මේ වෙලාවදී අපිට කිසිම සම්බන්ධයක් ඇති කරගන්න ක්‍රමයක් නෑ. මනුස්ස ලෝකේ ඉතින් තව මාස ගාණක් ගිහිලා තමයි ලෝකෙට බිහිවීමක් වෙන්නේ. මනුස්ස ලෝකෙ කියන්නේ උප්පත්තිය සිද්ධ වෙලා තියෙන්නේ. මම කුසකින් බිහි වෙන කාලේ තව ගොඩක් කාලයක් යනවා. ඊට පස්සේ තේරුම් ගන්න තව කාලයක් යනවා. ඉතින් ඒක අපි දන්නේ නෑ. අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ කියන්නේ. ඉතින් සමහරවිට අපිටත් අපිවත් සිහිපත් කළ පෙර ජාතිවල අපේ ඥාතීන් අනුමෝදන් කරනවා ඇති. ඔය 60 අවුරුදු 60 70 ගිහලා සමහර අය පින් අනුමෝදන් කරනවානේ. ඒත් ඉතින් අපි දන්නේ නැහැ. පණිවිඩයක් අපිට ලැබෙන්නේ නැහැ. අපිට දැනගන්න ක්‍රමයකුත් නැහැ. අද කාලේ ටෙලිෆෝන් තිබුණත් SMS එකක්වත් යවන්න ක්‍රමයකුත් නැහැ. එහෙම නැහැ එකක්වත්. ඉතින් ඒ නිසා දන්නේ නැහැ. දිව්‍ය ලෝකයේ ඉපදිච්ච කෙනෙකුට පින් එච්චර අවශ්‍යතාවයක් ගැන දැනෙන්නේ නැහැ. මොකද උප්පත්තිය සිද්ධ වෙච්ච, බිහි වෙච්ච අලුත හොඳට පින් ඇති අය. ඒගොල්ලන්ට ඉතින් පින් අවශ්‍යතාවයක් ඇති වුණොත් තව බොහෝ කාලයක්. එතකොට අපේ ජීවිත නෙමේ පරම්පරා 300ක් විතර ගිහිල්ලා තමයි ඒගොල්ලන්ට ඒ අවශ්‍යතාවය දුන්නොත් එන්නේ දිව්‍ය ලෝකයක ඉපදුනොත්. චාතු මහා රාජකීයගේ ඉපදුනොත් අපේ අවුරුදු 50ක් ඒගොල්ලන්ට එක දවසයි ඒ වගේ 500ක් විතර ඒගොල්ලන්ට ගත කරන්න පුළුවන්. ඉතින් ඒ චාතු මහා රාජකීය ඉතින් එතනින් එහාට අවුරුදු 100යි 200යි කොහොම තමයි ඒගොල්ලන්ගේ අවශ්‍ය වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපේ අවුරුදු 50ක් ඒගොල්ලන්ගේ එක දවසයි තමයි තවත් එහාට යනකොට අවුරුදු 100ක් එක දවසයි ඔය විදිහට කාලය ගත වෙනවා. ඒ වෙයින් ඉන්න අවශ්‍ය වැඩි වෙලා එනවා. අපිට අපේ කාලෙදී ඒගොල්ලන්ට පින් අවශ්‍යතාවයක් පිළිබඳව කියන්න බෑ. අවශ්‍ය තුනත් අපිට අපෙන් එහෙම ඉල්ලන්න උවමනාවක් නෑ. ඒගොල්ලන්ට තියෙනවනේ. හොඳට තියෙන කෙනෙක් දුප්පත් අයගේ මොනවද ඉල්ලගෙන ඉන්නේ නෑනේ. එහෙම වෙන්නේ නෑ. ඊළඟට මනුස්ස ලෝකයේත් නැහැ. ඊළඟට ඔය තිරිසන් ලෝකවල ඉපදුනාට ඒගොල්ලෝ පින් ගැන දන්නේ නැහැ. දැන් ඔය සතෙක් වෙලා ඉපදුනොත් එහෙම
එහෙම දන්නේ නැහැ නේ පින් වල අවශ්‍යතාවයක් පිළිබඳව තේරෙන්නේ නැහැ. ඊළඟට නිරේ පුදුනත් එහෙමයි තියෙන්නේ පාප කර්ම නිසා උපදින්නේ. ඉතින් පාපය බලවත් නිසා ඒ පින් ගැන කිසිම තේරුමක් නැහැ. ඉන්න ජීවිතේ ඉන්න කාලෙදිත් තේරුම් ගත්තේ නැත්නම් මේ නැතුණාට පස්සේ කොහොමද ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා ඒ තේරුම් ගැනීමත් නැතුව යනවා. එතකොට නිරේ පුදුනොත් ප්‍රේත ලෝකවල සමෝගෙම බෑ. සමහර තියෙනවා දැන් ඔය පරදත්ත උපජීවි ප්‍රේත ලෝකයේ කියලා එහෙම තැනක නම් ඉපදුනොත් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. එහි අය වැඩි කල් ඉන්නේ මේ වගේ පින් අනුමෝදන් වෙලා චුත වෙලා යනවා. ඒගොල්ලෝ සමහරලාට අන්න එහෙම අය තමයි ඔය පින් ඉල්ලගෙන එනවා කියලා සමහර අවස්ථා දන්නවනේ. සමහරලාට හීනෙන් කිව්වා කියනවා, ගෙදෙට්ට ඇවිල්ලා කිව්වා කියනවා. සමහර කලාතුරකින් එහෙම අහන්න ලැබෙනවා. ඒ පින් අවශ්‍යතාවයක් පිළිබඳව. ඒ නිසා එහෙම තැන්වල ඉපදෙලා හිටියොත් අන්න පින් අනුමෝදන් වෙන්න පුළුවන් අපි දිනේ ඒවා. ඒගොල්ලන්ට දැනුණොත් ඒ අරින්න බෑ. ඉතින් ඒ නිසා මේ පින්කමේදී මූලිකව ඉන්න අයට ලොකු සහනයක් ලැබෙනවා මේ හේතු නිසා. මොකද්ද? දැන් මෑණියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධය බොහොම ඉහළ එකක් නේ. ඒකට මොකද වෙන්නේ? මෑණියන් වහන්සේ නැති වුණාම අපිට මොකක්ද දැනෙන්නේ? සතුටක් දැනෙනවද දුකක් දැනෙනවද? දුකක් නෙදී. මේ පියෙහි විපයෝගෝ කියලා කියනවනේ ඒකට. පිය විප්‍රයෝගයක් තියෙන. ඉන්න අය නැති වුණාම ලොකු දුකක් දැනෙනවා. අන්නේ දුක තුනී කරගන්න උපකාර වෙන පින්කමක් තමයි මේක. මේක තමයි බුදුදහමේ තියෙන විශේෂ දේ. දැන් ඔය ලොකුවට කියන්නේ කවුන්සලින් කරනවා කියලා අද කාලේ. මේක තමයි මේ කවුන්සලින් එකක එක අංශයක ප්‍රධාන අංගයක්. දැන් අපි කියන්නේ පින් අනුමෝදන් කරනවා කියන කාරණේ. හැබැයි මූලික දේ මෙතන සිද්ධ වෙන්නේ ඉන්න අයගේ හිත හදන්නේ. දැන් ගියේ එක්කෙනා ගියා අයාගෙන අපිට අවධානයක් නැහැ එච්චර. මොකද එයා ආයෙන්නේ නැහැ නේ මෙතෙන්ට කරදර කරන්නවා. මොකටවත් එන්නේ නැහැ. හොඳයි සමහර අය ආවොත් තියාගන්නෙත් නැහැ. ඒ එන විදිහට පිළිගන්න කැමති නැහැ. බැඳීම තියෙනවා. මේ මව්පිය අම්මා තාත්තා සහෝදර ඥාතීන් එක්ක තියෙන බැඳීම තියෙන ඔයත් එක්ක ඇති වෙන දුකකුත් තියෙනවා. අන්නේ දුක තුනී කරගන්නට තියෙන හොඳ අවස්ථාවක් තමයි පළවෙනියෙන් හදන තැනක් තමයි මේක. දැන් පංසකූලයේ වෙලාවකදීත් කරන්නේ ඒක තමයි. පංසකූලයේදීත් කරන්නේ පින් අනුමෝදන් කිරීමේදී දැන් එතෙන්දීත් දැන් පංසකූලයක් වශයෙන් නොකළොත් මොකද වෙන්නේ? දැන් පුරුද්දක් තියෙන නිසා නොකළොත් මොකද වෙන්නේ? ඒක ටිකක් අඩුවක් දැනෙන ලොකුවට. ඒ නිසා කොහොම හරි කරන්නට ඕන. කරපුවාම මොකද වෙන්නේ? එතෙන්දී සවන්නහසලා කවුරු හරි හොඳට දන්න කෙනෙක් ආවහම මොකද කරන්නේ? ඉන්න අයගේ හිත හැදෙන්න බණ කියන එකනේ කරන්නේ. ඒක තමයි බුදුදහමේ තියෙන ඒ කවුන්සලින් කියන කාර්යය. නැත්තම් දැන් ඔය අපි දැන් වැඩියෙන් කියනවනේ කවුන්සලින් කරන්න යනවා කියලා කෙනෙක්. එහෙම අද උගන්නනත් හදනවනේ වෛද්‍යවරු හදනවා, මනෝවිද්‍යාඥයෝ එහෙම එකතු වෙලා කරනවා. නමුත් අපේ ඔය කියන කාරණේ මොම ඉතිහාසයේ හැමදාම තිබිච්ච කාරණයක්. මේ වගේ තැන්වලදී හිත හදනවා. මේ නැත්තම් මේ බුදුහාඳුරෝ කොහොමත් මේ වගේ කාර්යයක් නියම කරලා නැහැ. මේක කරන්න ඕනේ 7 දවසෙන් කරන්න ඕනේ මාස 3න් කරන්න කියලා කොහොමවත් ත්‍රිපිටකයේවත් කොහොමවත් සඳහන් කරලා නැහැ. හැබැයි මේක සමාජයේ විසින් සම්මත කරගත්තා. වික්ෂුන් වහන්සේලාත් එක්කත් එකතු වෙලා කතා බහ කරලා මේක හදාගත්තා. හදාගෙන මොකද කළේ? මිනිස්සුන්ගේ හිත හැදෙන ක්‍රමවේදයක් හැදුවා. පළවෙනිම පංසකූලයක් දෙන්න සරල වශයෙන් ඒ වෙලාවේ වැඩියෙන් ලොකුවට පින්කම් කරන්න බෑ. මූලික වශයෙන් ඔය රෙදි කඩක් පූජා කරලා සුදු රෙද්දක් එතකොට ඒක ඔෆිස් උරුවේ මාදා ගන්නත් හොඳයි. ඒ නිසා ඒ වගේ රෙදි කඩක් පූජා කරලා පළවෙනිම ලේසියම දෙන්න පුළුවන් එකක් මේ විදිහට දානේ පිළියෙල කරලා එහෙම ලොකුවට කරගන්න වෙලාවක් නෑ. එතන කරදර වැඩි. ඒ නිසා ඒ වෙලාවේදී එහෙම කරලා ඊට පස්සේ ආසන්න දිනයක දින 7 කියන එක මිනිසුන්ගේ තවත් හේතුන් නිසා සම්මත කරගත්ත දිනයක්. එදා දවසට මේ වගේ කාර්යයක් කරන්න සූදානම් කරගත්තා. දැන් එදා ඔන්න හිත හදන ක්‍රමයක්. ඒ ටික නිසා එදා එහෙම කරපුවාම හිතින් හිතට සතුටුයි. ටිකෙන් ටික ඊට පස්සේ තුරන් වෙලා යනවා. ආපහු පටන් ගන්නවා මාස 3ක් විතර ගියාට පස්සේ තවත් හිතේ තියෙන දුක නැති කරගන්න ක්‍රමයක්. තවදුරටත් අවබෝධ කරලා දෙන්න ක්‍රමයක් හැදුවා. ඊට පස්සේ මාස 3න් ඊට පස්සේ ඉතින් අවුරුද්දක් විතර ගිහිල්ලා කරනවා. එතනින් එහාට වැඩි බරක් නැහැ. ඉතින් සමහරව ඉතින් ඒක අවුරුද්දක අවුරුද්ද කරනවා. සමහරට එහෙම සම්මතේ එහෙම තිබුණාට සමහර අය මාසෙන් මාසෙත් කරනවා. දිනපතාමත් කරනවා. එහෙමත් කරනවානේ දිනපතාම කරනවා. ඉතින් මේ විදිහට පින් අනුමෝදන් කරන්න පුළුවන්. හැමදාමත් කරන්න පුළුවන්. නමුත් මේ පොදුවේ එකතු වෙලා හැමදාම එකතු වෙලා මේක කරන්න බෑනේ. හැම දිනාටම එහෙම කිරීමේ හැකියාවක් නැහැ.
භික්ෂුන් වහන්සේලාට වගේ විහාරස්ථානෙට මේ වගේ පින්කම් කරගෙන එහෙම ඉන්න හැකියාවක් නැහැ. තමන්ගේ පැවැත්මට වැඩ කරන්න ඕන. නිසා ඒක කරනවා. ඒ අතර පුළුවන් වෙලාවට මේ වගේ එකතු වෙලත් කරන්න. දිනපතාවත් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම ඒ පින් අනුමෝදන් කිරීමේදී ඔන්න තමන්ගේ හිත හදා ගන්න ක්‍රමයක් මෙතන සිද්ධ වෙනවා. හොඳට බණ අහලා හිත හදා ගන්න කෙනෙක්. දැන් අම්මගේ නිසා මෙතන ලොකු දෙයක් දැනෙන්නේ නැහැ. මේ ජීවිතේ මේ කාලෙදී යා යුතුයි මරණය සිදු වෙ යුතුයි කියලා මෑණියන් වහන්සේත් ඔක බලාපොරොත්තුෙන් හිටියා. ඉන්න අයත් ඔක සූදානම් වෙලා ඉන්න නිසා හිත හදාගෙන තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී පෙරලි අඬන ගතියක් එහෙම කාටවත් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ජීවිතේ දැන් මේ කාලේ වෙනකොට දැන් වයස අවුරුදු 97ක් ඉතින් ලොකු ශක්තියකුත් හැමෝටම දෙනවා. මෙච්චර කාලයක් මේ කාලේ හැටියට හිටියයි කියලා. එහෙම එකක් දැනෙනවනේ. බොහොම අභිමානයක් ඇති වෙනවනේ. 97ක් බොහොම හොඳින් හිටියද වැඩ කටයුතු කරගෙන. එහෙම එකක් තියෙනවා. හැබැයි පොඩි කාලේ නැති වුණොත් එහෙම මොකද කෙනෙක් ඊට වඩා ලොකු දුකක් දැනෙනවා. මොකද ඒ කාලේ අපේක්ෂාවක් සූදානමක් නැහැ. මනස හදාගෙන නැහැ ඒක පොඩි කාලේ. අපේ බුදුහාඳුරෝ සඳහන් කළේ එහෙම කාලෙදී වුණා සූදානම්ෙන් ඉන්න කියලා. මේ මනස පිළියෙල කරලා ගන්න තියෙන මේකට මේ කාරණේදී හැමෝම සූදානම් වෙලා ඉන්නේ මනස හදාගෙන ඉන්න. දැන් ඉතින් මේ ජීවිතයේ අවසාන කාලේ කියලා මෑණියොත් ඒක තේරුම් අරන් හිටියා. දැන් මේ ඉන්න හැමෝමත් ඕක තේරුම් අරගෙන හිටියා. යනවට කැමති නැහැ. හැබැයි ඉතින් වෙනවනේ ස්වභාවයෙන් නවත්තන්න බෑ. බුදුහාඳුරන්ටත් එහෙමනේ. දැන් බුදුරජාණන් වහන්සේට වඩා අවුරුදු 17ක් ඉඳලා තියෙනවා. එහෙම නේද? බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වෙන්නේ පෙරුරම් පැවි. ඊට වඩා අවුරුදු 17ක් ඉඳලා තියෙනවා. ඉතින් ටිකක් ලොකු අභිමානයක් දැනෙනවා. එහෙම වුණා. ඒ වගේම ඒ 17 හිටියේ නිකම්ම නෙමෙයි හොඳට හිටියේ. නිකම් මේ ලෙඩ වෙලා අසරණ වෙලා වැටිලා එහෙම එකක් වෙලා නෙමෙයි. බොහොම හොඳට කටයුතු කරගෙන හිට කෙනෙක් නිසා තවත් ඒ ශක්තිය වැඩි. ඒක එහෙම නිරෝගීව ඉන්න ලැබෙන එක හොඳයි. බුද්ධ කාලයේදී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් හිටියට තවත් සමහර භික්ෂුන් වහන්සේලා හිටියා. අවුරුදු 120 ඉඳපු අය තියෙනවා. අවුරුදු 160ක් ඉඳලා තියෙන බක්කුල මහ රහතන් වහන්සේ කිසිම ලෙඩක්වත් තිබිලත් නැහැ. නිරෝගීකමත් උපරිමයෙන් තියලා තියෙනවා. සම්පූර්ණ ආයුෂත් ඉහළින්ම තිබිලා තියෙනවා. ඒ සන්හන්සේ ගැන විතරයි ඒ තාම දීර්ඝායස ලැබු කෙනෙක් ගැන සඳහන් වෙන්නේ බෞද්ධ ඉතිහාසය තුළ. ඒ සමහර අය දැනුත් තියෙන එක කතා මෙච්චර හිටියා 500ක් හිටියා 400ක් හිටියා කිය ඔය වගේ ලොකු කතා කියන අය ඉන්නවා. ඉතින් අපි කවුරුවත් උපන්න සාතික පරීක්ෂා කරන්නේ නැහැ. මිනිස්සු කියන එක කොහෙ පිළිගන්නේ කෙනෙක් කරන්නේ. එහෙම තියනවා නම් ඉතින් මේකෙත් ඉන්න එපායි. මේ ඉතිහාසය තුල එහෙම සඳහන් වෙන්න එපායි. එහෙම ඒවා නැහැ. ඉතින් බොරු කියන එකක් මිනිස්සු රවටන ක්‍රමයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලත් ඇත්තේ නැහැ. එහෙම කරනවා නම් කවුරුත් වැරදි වැඩක් කරන්නේ. එහෙම බොරු කියන එකක් නැහැ. නිසා ඇත්ත කියන ශාසනය තුල එහෙම අය හම්බෙන්නේ නැත්තම් මිනිසුනේ ඉතින් කවුරු හරි මෙතන මේ ඉඳලා තියෙන මේකේ ශාසන ඉතිහාසය තුළම ඉන්නේ රහතන් වහන්සේලා ඉන්නේ. අනාගාමී වෙච්ච අය ඉන්නේ. ඊළඟට මේ අනාගාමී වෙච්ච අය සකදාගාමී සෝවාන් මේ අය බොරු කියන්නේ නැහැ නේ කවදාවත්. ඉතින් බොරු කියන්නේ නැති විශාල පිරිසක් ඉතිහාසය තුළ ඉඳි ඔය අතර මේ ශාසන ඉතිහාසය තුළ හම්බෙන්නේ අවුරුදු 160 නම් උපරිම හම්බෙන්නේ. එතකොට ඒ ඇත්ත කියන මිනිසුන් පිරිසක් අතර ඒ ධ්‍යාන වඩපු සිත් හොඳටම පිරිසුදු කරගත්ත මිනිසුන් අතර එච්චර දීර්ඝ ආයුෂ තියෙනවා නම් අවුරුදු 500 1000 2000 ඉන්නවා නම් ඉතින් කියනවනේ. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. හැබැයි ඉතින් මිනිස්සු කියනවා මෙච්චර හිටියා. ඉතින් කවුරුවත් දන්නේ නැහැනේ. එක එක බොරු වලට මිනිස්සු රවට්ටන්න පුළුවන්. ඉතින් ඒවා අහනවා මිනිස්සු. ඉතින් ඒවා අපිට වැඩක් නැහැ. නමුත් මේ ඇත්ත කියන ශාසනය තුළ නම් එහෙම කවුරුත් හම්බෙන්නේ නැහැ. මේ එහෙම සමාජය තුළ ඉන්නවා නම් අනිවාර්යයෙන් මෙතනින් හම්බෙන්න ඕනේ. එහෙම නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් එහෙම මේ කාලය තුල එහෙම ආයුෂ තියන අය නැහැ. ඉතින් මේ උපර මුගක් ආයුෂ මෑණියන් වහන්සේ ඉඳලා තියෙන මේ කාලේ හැටියට ශාසන ඉතිහාසය තුල හම්බ වෙන බුදුවේ ඉතිහාසයේ අවුරුදු 20000ක් තිබිච්ච ආයුෂ තිබිච්ච කාලය තියෙනවා. මේ කාලේ නෙවෙයි. අවුරුදු 20000 30000 40000 50000 60000 80000 එහෙම තිබිලා තියෙනවා. ඉතින් හැබැයි මේ කාලේ නෙවෙයි. එහෙම තිබිච්ච කාලවල තියෙනවා. ඉතින් ඒ පිරිහීමට හේතු දක්වලා තියෙනවා. අර ඒ හේතු දිහා බලපුවහම සාධාරණයි. අද ඒ කරුණ වලින් පිරීලා. මිනිස්සු ඒ කාරණා වලින් පිරීලා ගිහිලා ඉතින් අවශ්‍ය බහැලා ගිහිලා තියෙනවා. තව මේක බහිනවයි කියනවා අවුරුදු 10 දක්වා. ඉතින් ඒ දැන් වෙන්න දැන් ඒ කාලේ කිව්වට වඩා දැන් 100ක් ඉන්නවා කියන ලොකු දෙයක් මේ කාලේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී 100 හිටපු අය විශාල ප්‍රමාණයක් දක්වනවා.
දැන් 100 හොයාගන්න බොහොම අමාරුයි. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න මේ වගේ දීර්ඝායුෂ ලැබලා හොඳට ඉන්න ලැබෙනවා කියන්නේ ලොකු පිනක් කරපු කෙනෙකුට. නිකන් යායට නෙමෙයි. හොඳ පින් ඇති පෙර ජාති වලත් හොඳට පින්කම් කරපු අයට ඒක කරන්න ලැබෙයි. ඒ නිසා හොඳ දෙයක් මේ කලේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න. අද දවසේදී වටිනා පින්කමක් සිදු කරා කියලා හොඳට සතුටු වෙන්න ඕනේ මෑණියන් වහන්සේ වෙනුවෙන්. මේ විදිහේ පින්කමක් කරපුවහම ලොකු ආදර්ශයක් තමන්ගේ දරුවන්ට මුණුබුරන්ට හැමදෙනාට. එහෙම කල්පනා කරන්න. එනිසා මේ හිත හදාගන්න කාරණේදී ඔය ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා කියන කාරණේදී තාම දැඩි දුක් ඇති වෙන කාරණයක්. තරුණ වයසේ කෙනෙක් නැති වුණොත් තවත් දුකක් වෙනවා. ඔය මේ මුණ්ඩ රාජ කියන රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාගේ පිටින්ද නැති වෙලා දේවිය නැති වෙලා බොහොම දුක් විඳා. කන්නේ බොන්නේ නැතුව වැළපිලා දුක් විඳලා හිටියා. රාජ සේවය කළෙත් නැහැ. ඒ හැම එකක්ම නවත්තලා ඉන්න අතරදී පියක කියන දැන් මේ දේහේ යට කරෙත් නැහැ. ඒකත් ගෙදර තියාගත්තා. මම තෙල් වල ගල්වලා මේ තෙල් යකඩ වලින් හදපු පෙට්ටියක තෙල් ගල්වලා තෙල් දාලා තෙල් වලට ගල්වලා තිබුණා මේ ශරීරය. එහෙනම් මැදුරෙම තියාගත්තා. හැමදාම බලන්න බලන්න. ඒ නිසා ඒ යකඩ පෙට්ටියකින් තවත් එකකින් වහලා තියලා එහෙම තියාගත්තා. ඒ දුක නිසා දරා ගන්න බැරි දුක නිසා ඊට පස්සේ කෑවේ නැහැ බිව්වේ නැහැ රාජ සේවය කළේ නැහැ. ඔහොම ඉන්නකොට පියක කියන භාණ්ඩාගාරික කතා කරලා නාරද කියන ස්වාමීන් වහන්සේ නමකේ පැත්තේ හිටියා. මේ හොඳ ස්වාමීන් වහන්සේ නම. ඉතින් මේ ස්වාමීන් වහන්සේට මුණ ගැස්සලා මේ කරුණ හොඳට පහදලා දීලා හිත හැදුවා. එතකොට බෞද්ධ කෙනෙක් නෑ මුලින්. නමුත් පස්සේ මේ කාර්මයේ දුක දැනුණට පස්සේ ඒක හිත හදාගත්තේ ස්වාමීන් වහන්සේ ළඟට ගියාට පස්සේ. එහම හිත හදාගත්තට පස්සේ ඉතින් කියලා දුන්නා මේ මරණය කියන එක ස්වභාවයක්. ඉතින් ඒ වගේම තව කාරණා කීපයක් කියලා දුන්නා. මරණයට ඉස්සෙල්ලා මෑණියන් වහන්සේට ඇති වෙච්ච තව කාරණයක් මොකක්ද? වයසට යන එක ඇති වුණා. මේ හැමෝමත් වයසට යනවානේ. දැන් මෙතන ඉන්න හැමෝම හැම දෙනාමත් වයසට ගිහිල්ලානේ. කවද ඉඳන්ද වයසට යන්නේ පටන් ගත්තේ? ඔව් මම කුසේ යටගත්ත දවසේ ඉඳලා මේක වුණානේ. නේද? ශෛලයක් පළවෙනියට හතර ගත්තී විඥානයත් එතෙන්ට බැසගත්තේ ඒ මොහොතේ ඉඳලා මේ වෙනකන්ම සිද්ධ වෙලා තියෙන වයසට නේ. ඒ වයසට යෑමේදී එක කාලෙකදී අපි සතුටු වෙනවා එක කාලෙකදී දුක් වෙනවා. නේද? එක කාලෙකදී සතුටු වෙනවා. ඇයි? මුල් යුගයේදී සතුටු වෙනවා. ඒක උඩ හොඳයිනේ ශරීරයේ ශක්තිය. ඒ මුල් යුගයේදී සතුටු වෙනවා. හොඳට හැදිලා එනවා කියන එකපත් එහෙම. හැබැයි ඒ කාලේ සතුටු වුණාට ඒ සතුට ආපහු බහැලා යනවා. මොකද මධ්‍ය වයසෙන් පස්සේ මොකද වෙන්නේ? හිමින් බහැගෙන යනවා. එතකොට දුක් වෙනවා. ඒ නිසා එක කාලෙකදී අපි සතුටු වෙන වයසට යෑමේදී එක කාලෙකදී දුක් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා මේ මෑණියන් වහන්සේටත් ඕක තිබුණා. එතකොට ඒ කාරණේ මතුවෙවි තිබුණා. ඒක දැක්ක කවුරුත්. එතකොට මේ හැම දිනාටමත් ඒක පොදුයි. අපි හැම දිනාටමත් ඒක පොදුයි. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ කාරණයක්. දේව දූතෙක් හැටියටයි සඳහන් කරන්නේ මේක. මේ කාරණේ තේරුම් අරගෙන ජීවිතය සකස් කර ගන්න ඕනේ. ඊළඟට ඉතින් ලෙඩ වෙනවා කියන එකක් මේ ස්වභාවයක්නේ. මේ කාලේ හැමෝම බයෙන් ඉන්නේ නේ. මේ මොනවා වෙනවද කියලා තේරෙන්නේ. එතකොට මේ නිසා ඉතින් පරිස්සම් වෙන ක්‍රමවේද බොහෝම තියෙනවා. නේද? අපි වෛද්‍යතුමියක් ගත්තාම මොකද්ද මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉඳගෙන කරන්නේ? සුවපත් කරන්නනේ උත්සාහ කරන්නේ. ඉතින් ඒව తాවකාලික පැලැස්තර වගේනේ. ඔබ නවත්තන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් తాවකාලිකව බෙහෙත් ටිකක් දීලා සනීප කරලා තියෙනවා. නමුත් ඉතින් ඒකට කියලා මේ ඔය වෛද්‍යවරුම ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. ඒවට ඒගොල්ලොත් ගොදුරු වෙනවා. ඒගොල්ලොත් මහා දරුණු රෝග වලට ගොදුරු වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒගොල්ලෝ නිදහස් වෙලා නැහැ නේද? කවුරුවත් නිදහස් වෙලා නැහැ. අපි හැමදේනම මේවට ගොදුරු වෙනවා. ස්වභාවයේ තියෙනවා. සමහරවිට ලෙඩ අපි කියන විදිහට අමාරු තත්ත්වෙ ලෙඩ නැහැ. දැන් බුදුහාඳුරන්ට ලෙඩ හැදුණානේ. බුදුරණවහන්සේත් වෛද්‍ය විද්‍යාව පිළිබඳව හොඳට දන්න කෙනෙක්. මොකද ත්‍රිවේදය හොඳට ඉගෙන ගත්තානේ කෙනෙක්. වෛද්‍ය විද්‍යාව පිළිබඳව හොඳ දන්න කෙනෙක්. ඒව කරේ නෑ. ඒ කියන්නේ එහෙම වෛද්‍ය විද්‍යාවක් මේ ප්‍රායෝගිකව බුදුහාඳුර ක්‍රියාත්මක කරේ නෑ. හැබැයි දැනගෙන හිටියේ. මොකද ත්‍රිවේදය පිළිබඳව ඉගෙන ගන්නට වෙනවා. මොකද රජමදුරට ගෙන්නලා බමුණු ගෙන්නලා ඉගෙනුව හොඳට. ඒවා පුළුවන්. මොකද සසර පුරුද්දක් තියෙනවා. මොකද ඒ ඥානයත් ලැබෙනවානේ මේ පුබ්බේ නිවාසානස ඥානෙ හැම ලැබෙනවානේ. ඒවත් එක්ක ඒ දැනුමත් ලැබෙනවානේ.
එතකොට ඒ දැනුම් ඔක්කොම ඒ දැනුම් සම්භාරයන් ඔක්කොම එක රාශිය වෙනවා. ඉතින් ඒ නිසා පෙර ජාති වල දැනුමත් එක එකතු වෙනවා. දන්නේ නැතුව නෙමෙයි. හැබැයි ඒවා ක්‍රියාත්මක කරේ නැහැ. ඒක නෙමෙයි බුදුරණාහිසේගේ පරමාර්ථය. සිත පිළිබඳව කටයුතු කරන එකයි තිබුණේ. ඒකට ශාරීරික ඔය ඇති වෙන රෝග වලට බෙහෙත් කරන්න ඒකට කෙනෙක් හිටියා. කවුද හිටියේ? ජීවක වෛද්‍යවරයාට බාර දීලා තිබුණා. මොකද ජීවක වෛද්‍යවරයා බාර දීලා කියන්නේ එයා කැමැත්තෙන් බාර ගන්නවා. ඒ බුදුරණවහන්සේගේම පිනට ශාසනයේ තියෙන යහපත වෙනුවෙන් ඉදිරිපත් වුණා එහෙම. එතකොට අනිත් අයත් එහෙම තමයි. එතකොට ඒ කොහොම සැලසුම් ස්වභාවිකව ගොඩ නැගිලා තිබුණා. එතකොට ඒ බුදුරණවහන්සේ එනසා කටයුතු කළේ නෑ බෙහෙත් කියන වික්ෂුන් වහන්සේලා ආවා කරාට ඒක බුදුහාඳුරු අනුමත කරපු එකක් නෙවෙයි බුදුහාඳුරු ප්‍රතික්ෂේප කරපු එකක් වික්ෂුන් වහන්සේලා. ඒක ගිහි අය විසින් කරන්න ඕන දෙයක්. බුදුහාඳුරු වෙන මොකද කරේ? රෝග දෙකක් තියෙනවා කියලාත් ඉගැන්නුවා. රෝග දෙකෙන් එකක් තමයි කායික රෝග එකක් මානසික රෝග. එහෙම තියෙනවා කියලා බුදුහාඳුරු පෙන්වලා දුන්නා. ඒක බුදුහාඳුරු දන්න නිසානේ එහෙම කියන්නේ. ඒතර කායික රෝග ගැන බුදුහාඳුරු අවධානයට ලක් කරේ නැහැ. රෝග තියෙනවා කියලා රෝගත් කියලා දීලා තියෙනවා. හැබැයි බෙහෙත් කරන හැටි එහෙම එකක් වික්ෂුන් වහන්සේලාට පුරුදු කරේ නැහැ. වික්ෂුන් වහන්සේලාට පුරුදු කරේ මනස හදාගන්න, මනස නිරෝගී කරගන්න. මොකද කය නිරෝගී කළා කියලා කවදාකවත් ඒකෙන් නිදහසක් ලැබෙන්නේ සාදාකාලික. නිසා ඒකෙන් සම්පූර්ණ නිදහස ලැබෙන්නේ මනස නිරෝගී කරොත්. මනස හොදට නිරෝගී කරගන්නකොට බොහෝ කායික රෝගත් අඩු කරන්න පුළුවන්. නිසා මේ මානසික නිරෝගී භාවය ඇති කරගන්න අවශ්‍ය කරන ධර්මයේ බුදුහාඳුරු සඳහන් කළා. ඒකට ඉතින් මේ හොඳම ටික තමයි සීල සමාධි ප්‍රඥා වඩන්නේ. මේ සීල සමාධි ප්‍රඥා හොඳට දියුණු කරපුවාම ඔය කායික රෝග ගොඩාක් නැති කරගන්න පුළුවන්. අඩු කරගන්න පුළුවන්. ඒකයි විශේෂත්වය. ඒ නිසා ඒ කාරණේදී ඒකයි අදත් මේ සිද්ධ කරන්නේ මානසිකව ඇති වෙන රෝගී තත්ත්වයක් මෙතෙන්දී ඇති වෙන මෑණියන් වහන්සේ නැති වුණා මානසික රෝගී තත්ත්වයක් නැති වෙන්නේ. දුක කියන්නේ රෝගයක්. එතකොට ඒ රෝගී තත්ත්වය දුරන් කර ගන්නට උපකාරී වෙන වැඩක් තමයි අද මේ සිද්ධ කරන්නේ. එසා ඒ කාර්යයෙන් හොඳට සතුටු වෙන්න ඕනේ එහෙම කරන්න ලැබුණයි කියලා. ඉතින් අද දවසේදී මේ පින් අනුමෝදන් කිරීම කරනකොට අපිට මතක් වෙන්නෙම එක පැත්තකින් මතක් වෙන්නෙම පින් අනුමෝදන් කරන ගියාම මොකද්ද? දන් දෙනවා කියන එක. හැම වෙලාවෙම මතක් වෙන්නේ දානයක් දෙන්න ඕනි කියලා. පින් අනුමෝදන් කරන්න. මේ කාලේ වඩාම හොඳම ක්‍රමය තමයි ප්‍රතිපත්තිමය වශයෙන් පින් අනුමෝදන් කරන ක්‍රමය ඉගෙන ගන්න. අපිට ඒක වැඩි උගන්වලා නැහැ. ගක්කය පුරුදුත් නැහැ. මොකද්ද මේ ප්‍රතිපත්තිය වශයෙන් කියන්නේ? දැන් මෑණියන් වහන්සේ වෙනුවෙන් කියලා දැන් කවුරුත් හිතලා බලන්නකෝ මේ පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා සීල් සමාදන් වෙලා ඉන්නවද කියලා. අඩුතරමේ පන්සිල් ටික ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ කියලා හිතනවද කියලා. සාමාන්‍යයෙන් පන්සිල් ආරක්ෂා කරන ජීවිතය තුළ ඒකයි හරි. හැබැයි මේ වෙනුවෙන් කියලා මේක කරනවා කියලා කවුරුවත් දන්නවද වැඩි? නෑ මේ වෙනුවෙන් කියලා කරන්නේ නැහැ ගොඩක්. සාමාන්‍ය ජීවිතේ පන්සිල් රකින්න එක හොඳයි. දැන් අපේ ජීවිතේ හැමදාම ආහාර පාන දෙනවා, පූජා කරනවා, බුදු පූජා ආදී පවත්වනවා. ඉතින් ඒක මේ වෙනුවෙන් කියලා කියන්නේ නැහැ නේ. සාමාන්‍ය පුරුද්දක් හැටියට කරනවා ගෙදර. ඒ තමන්ගේ පින්කමක් හැටියට. නමුත් මේ දැන් අද මේක කරන්නේ මේ වෙනුවෙන්. මේ වෙනුවෙන් කියලා සිල් සමාදන් වෙන්නත් ඕනේ. අද සමාදන් වෙච්ච සීලේ පුළුවන් තරම් කාලයක් තියාගන්න. අද හවස වෙනකන් හෙට වෙනකන් සතියක් දෙකක් මේ වෙලෙන් තියාගන්න මේක. හොඳට පවත්වා ගන්න. මෑණියන්ගේ පින්කම දවසේදී සමාදන් වෙච්ච සීලේ එහෙමම තියාගන්න. පුංචියටවත් බොරුවක් නොකිය, විහිළුවටවත් බොරුවක් නොකිය ඒක පවත්වා ගන්න. මේක හොඳයි. ඊළඟට එහෙම පවත්වා ගන්න ගමන් එහෙම පවත්වාගෙන මොකද කරන්නේ? ඒ පින් අනුමෝදන් කරන්න පුළුවන්. සිල් සමාදන් වෙලා ප්‍රතිපත්තියේ වශයෙන් පින් අනුමෝදන් කරනවා. දැන් මේ වෙනුවෙන් කියලා භාවනාවක් කරනවද කවුරුවත්? නේ එහෙම පුරුද්දක් අපේ සමාජය තුල නැහැ. මොකද පන්සලේ දීලත් නැහැ ඒ අදහස. පන්සලෙලොත් ඒක හිමින් බහැර කරලා මම දන්නේ කියලා දීලා නැහැ. ඉතින් මේ සමහර තැන්වලදී දැන් දානේ මේ ආහාර වශයෙන් පූජා කරන දේවල් වලට විශේෂ තැනක් ලැබෙනවා. ඒකට ලොකු වටිනාකමකුත් තියෙනවා. ඇත්තටම වටිනාකමක් තියෙනවා. ඒක මතු කරලා තියෙනවා. හැබැයි අනිත් කාරණා දෙක මතු කරන්න උවමනාවක් නැහැ. ඉතින් කවුරුහරි සිල් සමාදන් වෙලා හිටියට කාටවත් එකකින් වාසියක් වෙන්නේ නැහැ නේද? ලාභ සත්කාර පැත්තෙන් ගත්තොත් එහෙම. ඒ නිසා ඒකට වැඩි අවධානයක් දෙන්නේ නැහැ ගොඩක් තැන්වල. ඒ නිසා භාවනා කර කර හිටියට කවුරුවත් කාටවත් එකකින් මොකක්වත් ලැබෙන්නේ නැති නිසා ඒ ගැන අවධානයට ලක් කරන්නේ නැහැ වැඩිපුර. හැබැයි වඩා වැදගත් කරන පින්කම් දෙක මොකද්ද?
සීල් සමාදන් වෙලා පින් අනුමෝදන් කරන්න ලැබෙන එක. භාවනා කරලා පින් අනුමෝදන් කරන්න ලැබෙන එක තමයි ඊට වඩා වැදගත්. එතකොට මේ කාරණා දෙක තියාගෙන මේ දෙකත් කරන ගමන් මේක කළොත් මේකේ වටිනාකම වැඩි. ඒ නිසා අපේ මෑණියන් වහන්සේගේ දරුවෝ හැටියට මෙතනින් එහාට පින්කම් කරද්දී අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනි කාරණා දෙකක් මොකද්ද? සීල් සමාදන් වෙලා පින් අනුමෝදන් කරන්න. ටිකක් භාවනා කරලා දවසකට විනාඩි 10ක් 15ක් එකතු කාලය වැය කරලා භාවනාවක් කරලා පින් අනුමෝදන් කරන්න. ඒ කාරණා දෙකක් අනිවාර්යෙන් එකතු කරගන්න. සාදා අපි මෙතෙන්දී නොකලාට ගෙදර ගිහිල්ලා හැමදේනම තනි තනි දැන් සීලේ සමාදන් එකම පාරේ යන්න පුළුවන්. සීල සමාදන් වෙලා හිටිය කියලා කිසි වරදක් නැහැ. පංචශීල සමාදන් වෙන. සීලේ කිව්වහම පංචශීල සමාදන් වෙන්න පුළුවන්. තව කෙනෙකුට නම් අටශීල සමාදන් වෙන්න පුළුවන්. දැන් ටික සමහර අය ඔහොම කිව්වහම කරනවා. සමහර අය මේ මෑතකදී මම දැක්කා දන් දෙන්න විදි දානීය පූජා කිරීමෙන් කටයුතු කරගන්න අපහසුතාව තියෙන නිසා සීල සමාදන් වෙලා පින් අනුමෝදන් කරනවා. අට දවසෙම මුළු පැය 24ක්ම සීල් සමාදන් වෙලා ඉඳලා පින් අනුමෝදන් කරා. එහෙම දැන් කරනවා මම දැක්කා. අපි දැන් සමහරට මම ගොඩක් වෙලාවට කියන එක හොඳයි වටිනවා කියලා. ඊට මේකම එදාට මෙයා භාවනාවටත් කාලය වැය කරගන්න මුළු කාලයම. එතකොට දාන සීල භාවනා කියන කාරණා තුනමයි පෝගී කරගෙන පින් අනුමෝදන් කරපුවාම තමයි වඩා වටින්නේ. නිසා මේ මෑණියන් වහන්සේ වෙනුවෙන් කරන පින්කමේදී මෙන්න මේ සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි මතක් කරනවා. මේක මතු කරලා ගන්න සමාජයටත් බොහොම හොඳ දෙයක්. ඒක හොඳට මතු කරගෙන අරගෙන පින්කම කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි බොහොම වැදගත් වෙන්නේ. බොහොම වැදගත් වෙන්නේ. එහෙම තීරණය කරන එක හොඳයි. ඒක ඊළඟට මේ කාලය තුළදී මේ පින් අනුමෝදන් කරන්න ගත්තාම හරි වැදගත්. ඉතින් මේ වැදගත් කාරණයක්. ඉතින් අද දවසේදී පින් අනුමෝදන් කිරීම පින් අනුමෝදන් කරගන්න බැරි වෙරසකුත් මේ අතරේ ඉන්නවා. බොහෝ අයට පින් අනුමෝදන් කරන්න බෑ. මම දැක්ක මේ සමහර තැන්වලදී එක්කෝ ඒගොල්ලෝ නිරෝධායනයට ලක් කරලා තියෙනවා ගෙදරයි. මේ දවස්වල මේ ඒකට පන්සලකට යන්නත් බෑ. පන්සලේ හඳුනන්න එන්නත් බෑ. ඉතින් මම දැක්කා ඒකට මේ තාක්ෂණික උපකරණ මේ වගේ පාවිච්චි කරලා එහෙම පින් අනුමෝදන් කරනවා. එතකොට මම දැක්කා එහෙම කරන අවස්ථාව දාලා තියෙනවා මේ එහෙම දේවල් ෂෙයා කරලා තියෙනවා මම දැක්කා. ඒක හොඳයි. ඉතින් අද අපිට එහෙම එකක් වෙලා නැහැ. ඉතින් හැම දිනාටම සම්බන්ධ වෙලා මේක කරන්න පුළුවන් අවස්ථාව ලැබුණා. අපි ඉතින් එහෙම අනුමෝදන් කරගන්න බැරි අයටත් මෑණියන් වහන්සේ වෙනුවෙන් ඒකත් දානයක් පින් අනුමෝදන් කරන එක හැම දිනාටම අපි අනුමෝදන් කරමු. ඉතින් අද මේ පිළිකර දානවස්තු ආර්ය මහා සංඝරත්නයට මුලින්ම සංඝ සතු කළ පූජා කරන සංඝිකව පූජා කරන මහා දානයක් හැටියට සත්පුරුෂ දානයක් හැටියට පූජා කරන හැම දිනාම මේ හැටියට කියන්නේ ඉමං භික්ඛං සපරික්ඛාරං සාෂ්ඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්ඛාරං සාෂ්ඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්ඛාරං සාෂ්ඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම. අද දවසේදී පූජා කළා. මහා සංඝ සතු දානයක් හැටියට සත්පුරුෂ දානයක් හැටියට සංඝික දානයක් හැටියට පූජා කරන්නට යෙදුණා. මේ සියලු ආකාරයෙන් ජනිත කරන ලැබෙන අපරිමිත පුණ්‍ය ශක්තිය ඒ නමින් මේ පරලෝකීය මෑණියන් වහන්සේ ඒ වගේම පියාණන් වහන්සේ අතුරු සමස්ත ඥාති වර්ගය පරම්පරාවේයි ඒ වගේ මව්පියවරු වගේ හිටපු ඒ ගුරුවරු හැමදෙනාම සිහිපත් කරමු. ඒ අයට පින් අනුමෝදන් කරමු. පරම්පරාවේ ඥාති හිතයිසින් වගේම තමන්ගේ දන්න කියන අය හිතවත් අය අසල්වැසි අය ගමේ අය පළාතේ අය ඒ වගේම අපේ රටෙත් මොන ලෝකේ පුරාවටමත් මේ කාලය තුළ පින් අනුමෝදන් කරගන්න අවස්ථාවක් නැතුව ඉන පිරිස විශාල පරිසරයෙන් ඉන්නවා. ඒ සෑම දෙනාටමත් ඒ වගේම පෙර ජීවිතවල තමන්ට මව වෙච්ච පියා වෙච්ච පිරිස ගණන් කළ ප්‍රමාණ කරන සඳහන් කළ පෙන්눔 කරනවා. බුදුහාඳුරු සඳහන් කළේ නැවතත් මතක් කරගත්තොත් මව නොවෙච්ච කෙනෙක් පියා නොවෙච්ච කෙනෙක් මේ ලෝක ධාතු තුල නැtei කියලා. ඒ සෑම දෙනාටමත් ඒ වගේම ගුරුවරු කොච්චර ඉන්නටද ඒ හැම දෙනාමත් එතකොට ඥාති හිතයිසින් පෙර ජීවිතවල ඒ සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් සපවත් භාවයටපත් වෙත්වා නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියන චේතනාවෙන් පින් අනුමෝදන් කරන හැම දෙනාම දැන් වඩමින් කියමු
ඉදම් මේ ඥාතිනං හෝතු කියලා පැන් භාජනය අරගෙන පැන් වඩමින් කියන්නේ මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතාවාරි වහපුරා පරිපූර්ණති සාගරං එවමෙවයිතෝ දින්නම් බේතානං උපගප්පති යතාවාරි වහපුරා පරිපූර්ණති සාගරං එවමෙවයිතෝ දින්නම් බේතානං උපගප්පති යතාවාරි වහපුරා පරිපූර්ණති සාගරං එවමෙවයිතෝ දින්නම් බේතානං උපගප්පති මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කළා. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. දෙවියෝත් මේ පින් අනුමෝදන් සපවත් භාවයට පත් වෙත්වා නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියන චේතනා පෙරට කරගෙන දෙවියෝ මේ පින් සුවසේ සපසේ අනුමෝදන් වෙත්වා කියන චේතනාවෙන් පින් අනුමෝදන් කරන්නට ඒතාවතා චම්මේ කියන ගාථාව තුනතාව කියලා සෑමාකාරයෙන්ම රැස් කරන වෙන පින්වල බලෙන් හැම දිනාටම මෙලොව වශයෙන් සතුට සනසෙල්ල සෞභාග්‍ය පිණිස පවතිවා නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ පිණිස පවතිවා හැම දිනාටම උතුම් වූ කල්යාණ මිත්‍ර සේවනයත් ලැබිලා තව තවත් මේ වගේ උදාාර පින්කම් සිදුකරන ලැබීමෙන් ඉක්මනින්ම සංසාර දුකින් එතරව උතුම් නිවන් සුව පිණිස පවතිවා කියලා හැම දිනම ප්‍රාර්ථනා කරගන්න මම වැඳගන්නට අපි හැම දිනාටම ප්‍රාර්ථනා කරමින් සජ්ජාතා සද්ධානය කරන ආශිර්වාද කරනවා. සබ්බීත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාය සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අථා නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු හැම දිනාටම තිරුවන් සරණයි.